සිළු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. 2021 වසරේ නොවැම්බර් මාසයේ 18 වෙනිදා ඉල්පුර පසළොස්වක් පොහෝ දිනය නිමිති කරගෙන පැවැත්වෙන භාවනා වැඩසටහන. හඩවත පදිංචි පින්වත් පියසීලි මැතිණියගේ හා ඒ සෝමපාල මැතිතුමන්ගේ නිවසේදී අද දවසේ මේ භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ. මේ මොහොතට සහ සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටම ධම්මැස පහළ වේවා, සත්‍ය අවබෝධ වේවා කියන උදාාරතර ප්‍රාර්ථනය මුල් කරගෙන ප්‍රඥාවන්ත පින්වතුනි, ඔබගේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂේ වෙලා යනවා, ගෙවිලා යනවා. ඒ ගෙවී යන සෑම වාරයක් පාසා ඔබ මරණයට ලං වෙනවා. ගෙවී යන වාරයක් පාසා ඔබ මරණයට ලං වෙනවා. ඔබගේ ජීවිතය ආපස්සට හැරිලා බලපුවාම ඔබට දැනේවි ඔබ ගෙවාගෙන ආපු දුර සමහර විට අවුරුදු 30 40ක් වෙන්න පුළුවන්, 50ක් 60ක් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් තමන්ගේ ජීවිතය ඔබ වසරින් වසර ගෙවාගෙන ඇවිල්ලා මේ මොහොතේ ජීවත් වෙනවා.
කොච්චර කාලයක් ඔබ ජීවත් වෙයිද කියලා කියන්න ඔබ දන්නේ නැහැ. ඒක සමහර වෙලාවට අවුරුදු 10ක් 12ක් වෙන්න පුළුවන්. 7ක් 8ක් වෙන්න පුළුවන්. අවුරුදු 2ක් 3ක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මාස 7-8ක් වෙන්න පුළුවන්. ඊටත් වැඩිය ළඟට આવොත් තව මාසයක් හමාරක් වෙන්නත් පුළුවන්. තව සතියක් දෙකක් වෙන්නත් පුළුවන්. හෙට අනිද්දා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අද දවසේ වෙන්නත් පුළුවන්. මේ මොහොතේ වෙන්නත් පුළුවන්. එනිසා ඔබ කල්පනා කරන්නට ඕනේ කාරණාව තමයි මේ භයානක සංසාරේ ඔබ සිටින තැන. ඊටාම බියකරු තැනක තමයි ඔබ වාසය කරන්නේ. ඊටාම බියකරු තැනක. එනිසා ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ ජීවිතය හඳුනාගෙන මේ ජීවිතය අවබෝධ කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව. ජීවිතය හඳුනාගෙන ජීවිතය අවබෝධ කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව. උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කරන්න හේතුව තමයි ගොඩාක් අපි අතර ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිතය ගෙවාගෙන ගියේ කිසිම අරමුණක් නැතුව ජීවිතාවබෝධයකින් තොරව එනිසා ලෝතර බුදු කෙනෙක් දේශනා කරනවා මේ ජීවිතයේ තියෙන හරවත් භාවය වටිනාකම මේ ජීවිතය කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව දැන් ඔබත් මොහොතකට ඔබෙන්ම විමසා බලන්න මෙච්චර කාලයක් ඔබ ජීවිතේ කියලා සඳහන් කළාට ඔබ ඇත්තටම ඔබගේ ජීවිතය හඳුනගෙනද තියෙන්නේ මොකද්ද ඔබ ජීවිතය කියලා නම් කරන්නේ කුමක්ද ඔබට ඒ තුල දැනෙන දේ ඒක ඔබ ඔබෙන්ම විමසා බැලිය යුතු කාරණයක් කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේ හරි සතුටයි තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේ හරි දුකයි තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේ හරි වෙහෙසකාරී තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේට මං හරි ආසයි තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේ හරි විනෝදකාමී එයාදී වශයෙන් නොඑක් උත්තර ඔබ අතරින් මතුවෙන්න පුළුවන් ඔබ ඔබෙන්ම විමසන්න මොකද්ද ඔබ හඳුනාගත් විනෝදය මොකද්ද ඔබ හඳුනාගත් සංවේගය මොකද්ද ඔබ හඳුනාගත් සතුට මොකද්ද ඔබ හඳුනාගත් වේදනාව මේක ඔබ ඔබෙන්ම විමසා බැලිය යුතු කාරණයක් ඒකේ පිළිතුර තියෙන්නේ පින්නොතුනේ ඔබ තුලමයි වෙන කෙනෙක් ළඟ නැහැ ඒකේ පිළිතුර තියෙන්නේ ඔබ ළඟමයි
ඒ නිසා තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයට තමන්ගේ net යොමු කරලා ආධ්‍යාත්මයට කිඳා බැහැලා ආධ්‍යාත්මය තුල සැරිසරලා සොයන්න මේ ප්‍රශ්නෙට විසඳුම. මොකක්ද මම ගෙවාගෙන යන මේ ජීවිතයේ සැබෑ අරුත කියලා. ඒක සොයාගෙන යනකොට ඔබට මොහොතින් මොහොත ඔබගේ ජීවිතයේ ස්වභාවය පැහැදිලි කරගන්නට පුළුවන්කමක් ලැබේවි. අපි ගොඩාක් පින්නතුන් සමාජයේ විසින් ලබලා දීලා තියෙන තරඟකාරීත්වයේ තුල යම් යම් ආකාරයේ පදනම් වලටපත් වෙලා සමාජයේ විසින් සමාජගත කරපු යම් යම් දෘෂ්ටි වලට කොටු වෙලා සංකල්ප වලට කොටු වෙලා මතවාද වලට කොටු වෙලා මේ ජීවිත ඉදිරියට ගෙවාගෙන යනවා. ඒ ගෙවාගෙන ගියාට තමන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. තමන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. නමුත් පින්නතුනි ඒ අතර එක්තරා සුළු පිරිසක් වාසය කරනවා තමන්ගේ ජීවිතය කියලා කියන්නේ කුමක්ද කියලා අවබෝධ කර ගැනීමේ උත්සාහයක් සහිතව මේ පුර 15ක් පොහොය දවසේ මේ මොහොතට සහසම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාම සිත යොමු කරන්නට ඕනේ සත්‍ය අවබෝධය පිණිස. ඔබ මේ සියලු දෙනා මේ වටිනා මොහොතට සහසම්බන්ධ වෙලා තියෙන්නේ දැනුමක් ලබන්නවත් උගත්කමක් ඇති කරගන්නවත් මෙතනින් ලබා ගන්නා යමක් gedara ගෙනියන්නවත් දැනුමෙන් ස්වයං පෝෂිත වන්නවත් කෘතහස්තභාවයෙන් ස්වයං පෝෂිත වන්නවත් නෙවෙයි. සත්‍ය කියන දේ හඳුන ගන්න. සත්‍ය. ඔබ සත්‍ය කියන දේ හඳුන ගන්නට ඕනේ කියන කාරණාව ඔබගේ මානසිකාරයට ගොඩ නැගෙන්නේ ඔබගේ මනස හැම වෙලාවකදීම පිහිටලා තියෙන්නේ සත්‍යේ නොවන නිසා. සත්‍යේ නොවන නිසා. ඔබ කිසියම් දෘෂ්ටියකට සංකල්පයකට මතවාදයකට හසු වෙලා ජීවත් වෙනවා නම්
සමාජයේ විසින් නිර්මාණය කර දුන් තරගකාරීත්වයකට කොටු වෙලා ජීවත් වෙනවා නම් ඔබ සෑම වෙලාවකදීම ජීවත් වෙන්නේ සත්‍ය තුල නෙවෙයි. කිසියම් සංකල්පයක් දෘෂ්ටියක් තුල. කිසියම් තරගකාරීත්වයක් තුල. එනිසා පින්වත් සෑම සිළු දෙනාම මේ මොහොත තුල තමන්ගේ මනස යම්කිසි කාරණාවක් සමග තරග කරනවා නම් යම්කිසි දෘෂ්ටියක් සංකල්පයක් මතවාදයක් සමග තරග කරනවා නම් ඒ සියල්ල මොහොතකට බිමින් තියන්න. ඒ තුල ඔබගේ සැනසීම නොමැති බව, ඒ තුල ඔබගේ නිවීම නොමැති බව නුවණින් දකින්න. ඔබ වෙතටම හැරිලා ඔබගේ අතුලාන්තය ගවේෂණය කරන්න. ඒ තුල ඔබට සදාකාලික සැනසීමක් සදාකාලික සුවතාවයක් දැනෙන්නට පටන් ගනී. පින්නතුනි අපි හැම කෙනෙක් ළඟම තියෙනවා කිසියම් චිත්ත බලයක්. ඒ සිතේ තියෙන බලය ඇසුරු කරගෙන තමයි කෙනෙක් ආදරය කරන්නේ. ඒ කියන්නේ ඇලෙන්නේ. ඒ වගේම වෛර කරන්නේ. ඒ කියන්නේ ගැටෙන්නේ. ඔබගේ තියෙන චිත්ත බලය ආධාර කරගෙන උපකාර කරගෙන. ඒ වගේම කුසල් හෝ අකුසල් සිද්ධ කරන්නේ. පින්පව් සිද්ධ කරන්නේ. මේ චිත්ත බලයේ මෙහෙයවීම මත. සෑම කෙනෙකුටම විවිධ ප්‍රමාණයේ නූ චිත්ත බලයන් පවතිනවා. ඒ චිත්ත බලයට අනුරූපීව තමයි ඔබගේ චර්යා පද්ධතිය ඔබගේ මානසිකාරය ගොඩ නැගෙන්නේ. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් සෑම වෙලාවකදීම උන්වහන්සේ සාක්ෂාත් කරගත් ඒ තථාගත දර්ශනය දේශනා කළේ ඔබගේ මනසට මිසක් කයට නෙවෙයි. ඔබ තුලේ ආධ්‍යාත්මික පිබිදීම ඇති කරන්නට ඕනේ මනසේ පරිවර්තනය තුල. මානසික පරිවර්තනය තුල. ඒ නිසා සෑම වෙලාවකදීම තමන්ගේ මනස දෙසට යොමු වුණාම තමන්ට තමන්ගේ මනස දකින්නට පුළුවන් වුණාම ඒ චිත්ත බලයේ වේගය, ඒ මානසික බලයේ වේගය ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි පින්නතුනි ඔබගේ මානසික ක්‍රියාව කියලා කියන්නේ. මනසේ ක්‍රියාව.
ඔබ බලන්න ඔබ යම්කිසි ක්‍රියාවක යෙදෙන්නේ යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන. ක්‍රියාව අවසානයේ ඔබ යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී ඔබගේ සියලුම ශක්තිය යොදවන්නේ වෙන කිසිම කාරණාවක් සම්බන්ධයෙන් නෙවෙයි සත්‍ය අවබෝධයේ පිණිස. සත්‍ය අවබෝධයේ පිණිස. ගෙදර දොරේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. දරුවන්ගේ මල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි. වතු පිටිවල ප්‍රශ්න විසඳන්න නෙවෙයි. ගේ දොර ඉඩකඩම් වල ප්‍රශ්න විසඳන්න නෙවෙයි. මේ මොහොතේ ඔබ තමන්ගේ චිත්ත ශක්තිය යොදවන්නේ සත්‍ය අවබෝධයේ පිණිස. සත්‍ය අවබෝධයේ පිණිස. පින්නතනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක කලින් සඳහන් කළ ආකාරයේ මානසික ක්‍රියාවක් කියලා. සත්‍ය අවබෝධය සඳහා සිත යොමු කිරීම කියලා කියන්නේ මානසික ක්‍රියාවක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කලින් සඳහන් කරපු සෑම ක්‍රියාවක් අවසානයේම පින්නතුනි ඔබට සැප දුක උපේක්ෂා වශයෙන් විඳින්නට පුළුවන් මනසට දැනෙන ප්‍රතිඵලයක් ලැබුණා. සැප දුක උපේක්ෂා වශයෙන් විඳින්නට පුළුවන් මනසට විඳින්න පුළුවන් ප්‍රතිඵලයක් ලැබුණා. ඒක තමයි ඔබ බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය. නමුත් සත්‍ය අවබෝධය සඳහා වෙහෙසෙද්දී මහන්සි වෙද්දී ඉන්ද්‍රයන්ට විඳින්න පුළුවන් ප්‍රතිඵලයක් ලැබෙයිද? ඉන්ද්‍රයන්ට විඳින්න පුළුවන් ප්‍රතිඵලයක් ලැබෙයිද? ඒක ඊටාම ප්‍රඥාවෙන් යුක්තව නුවණින් සම්මර්ෂණය කරන්නට ඕනේ කාරණයක්. ඊටාම ප්‍රඥාවකින් යුක්තව සත්‍ය අවබෝධය සඳහා වෙහෙසෙද්දී පින්නතුනි ඔබට අවසාන වශයෙන් ලැබෙන්නේ අවේදිත සුවයක්. අවේදිත සුවයක් කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා වලින් තොරයි. ඒ තුල විඳීමක් නැහැ. ඒ තුල විඳීමක් නැහැ. ඒක ඉන්ද්‍රයන්ට ගෝචර නොවන සුවයක්. ඉන්ද්‍රයන්ට ගෝචර නොවන සුවයක්. සැප දුක් උපේක්ෂා වලින් තොර වූ විඳීමක්. ඒකට තමයි පින්නතුනි නිර්වාණය කියලා කියන්නේ. ඒකට තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක තමයි ඔබ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා සත්‍ය. අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා සත්‍ය.
තථාගතයන්න් වහන්සේගේ සද්ධර්මය දේශනා වෙන මේ මොහොතේ ඔබගේ ආධ්‍යාත්මය තුල සැඟවිලා ඇති නීවරණ ධර්මයන් මොහොතින් මොහොත මතුවෙන්නට පුළුවන්. නීවරණ ධර්මයන් කියලා කියන්නේ ඔබගේ නිවන ආවරණය කරන ධර්මතා. ඒ නිසා මනසේ ඍජුභාවය පවත්වා ගනිමින් දැඩි වීරියකින් යුක්තව දැඩි අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ තථාගත දර්ශනය ඉදිරියේ ඔබ විවෘත වෙන්න. සමහර වෙලාවට ඔබගේ මාර පාක්ෂික බලවේගය ඔබව తాවකාලිකව නින්දකට ඇද දමාවි. එය නුවණින් දකින්න. తాවකාලිකව වෙහෙස බවක් ඇති කරાવી. එය නුවණින් දකින්න. ඔබගේ සිත තුළ මේ මොහොතේ පවතින දැඩි අදිෂ්ඨාන වීර්ය ඒකායන අදිෂ්ඨානයේ මත ඔබ සියල්ල පරාජය කරමින් සියල්ල බිඳ දමමින් ඔබ තුල සත්‍ය මතු කර ගන්නට කටයුතු කරනවා ඇති. මේ දේශනා කරන්නේ සත්‍යයේ හඬක්. ඒ සත්‍යයට ආගම්, ಜಾති, කුලමල, වටිනාකම්, උස්මිටිතෙන් නිලතල ථානාන්තර කිසිවක් නැහැ. සත්‍ය කියලා කතා කරන්නේ පවතින ස්වභාවය. සත්‍ය කියලා කතා කරන්නේ පවතින ස්වභාවය. ඒක යථා ස්වභාවය. යම් කිසි පුද්ගලයෙක් සත්‍ය අවබෝධ කළා නම් යථා ස්වභාවය අවබෝධ කළා නම් එම පුද්ගලයා දැවීමෙන් නිදහස් වෙච්ච කෙනෙක්. වේදනාත්‍රයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. වෙනත් විදිහකින් කියනවා නම් නිවුණු කෙනෙක්. ඒ නිසා ඔබගේ මනස දෙස බලන්න. ඔබ මේ මොහොත තුලදිත් යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් දැවී යනවා නම් යම් කිසි කාරණයක් මුල් කරගෙන වේදනාවෙන් සිටිනවා නම් ඒ සියල්ල නුවණින් දකින්න. ඒ සියල්ල නුවණින් දකින්න. ස්වභාවයේ තුලම නිවීම මතුවන්නට ඉඩ හරින්න. ස්වභාවයේ තුලම නිවීම මතුවන්නට ඉඩ හරින්න. නිවන කියන ධර්මතාවය එහෙම නැත්නම් නිවීම සැනසීම මේ ධර්මතාවයේ පින්නතුනි කවදාවත් වචන වලට ගොනු කරන්න බෑ. වචන වලට ගොනු කරන්න බෑ. එක වචන වලින් පැහැදිලි කරන්න බෑ. වචන වලින් පැහැදිලි කරන්න බෑ.
ඔබ මේ මොහොත තුල වචනයකට ගොනු කරන්න බැරි දර්ශනයක් තමයි නුවණින් සොයාගෙන යන්නේ. ඔබ මෙච්චර කාලයක් යම් යම් කාරණා වචනවලට ගොනු කරා. යම් යම් කාරණා වාක්‍යවලට ගොනු කරා. යම් යම් කාරණා විවිධ ආකාරයෙන් ඔබ ගොනු කළා. නමුත් ඒ සියල්ලම පින්නතුනි සත්‍ය නොවේ. ඒ සියල්ලම සත්‍ය නොවේ. ඒ සියල්ලම නිර්මාණය කරේ ඔබගේ මමත්වය. මමත්වයේ විසින් නිර්මාණය කරගත් දෙයක් ඔබ වචනයක් බවට පරිවර්තනය කළා. මමත්වයේ විසින් නිර්මාණය කරගත් යමක් ඔබ දෘෂ්ටියක් බවට පරිවර්තනය කරා. ඔබ සංකල්පයක් බවට පත් කරා. ඔබ මතවාදයක් බවට පත් කරා. එහෙනම් ඔබ නැවතී බලන්න. මම ඇති කල්හි සියල්ල ඇත. මම ඇති කල්හි සියල්ල ඇත. ඒ වගේම මම නැති කල්හි සියල්ල නැත. මම නැති කල්හි සියල්ල නැත. ඒක තමයි සත්‍ය. ඒක තමයි සත්‍ය. මම ඇතනම් හිරුසඳු රැය දහවල ආගම් ජාති රටවල් ගැහැණු පිරිමි කියන මේ සියලුම දේවල් තියෙනවා. මම නැති කල්හි හිරුසඳු රැය දහවල ආගම් ජාති රටවල් මේ කිසිවක් නැත. ඔන්න බලන්න පින්නොතනි ඔබගේ මමත්වයේ තියෙන ප්‍රබලතාවය. මේ සියල්ලම නිර්මාණය කරන්නේ ඔබගේ මමත්වය. සියල්ල නිර්මාණය කරන්නේ ඔබගේ මමත්වය. ඒ නිර්මාණය කිරීම තුළ වේදනාවටපත් වෙන්නේ පීඩාවටපත් වෙන්නේ ඔබගේ මමත්වය. ඔබගේ ඉන්ද්‍රයන්ට ගෝචර වන සියලුම ධර්මතාවයන් සකස් කරන්නේ නිර්මාණය කරන්නේ ඔබගේ මමත්වයේ බව ඔබ නුවණින් දකින්න. ඔබගේ ආත්ම දෘෂ්ටියේ බව ඔබ නුවණින් දකින්න. සෑම මොහොතකදීම ලෝකයේ තුල දෝලණය වෙන්නේ ඔබගේ ආත්ම දෘෂ්ටියේ බලපෑම නිසා. ඔබගේ මනස සෑම වෙලාවකදීම ලෝකයේ තුල දෝලණය වෙනවා. යම් කිසි කාරණයක් සමග තදින් එරිලා යනවා නම් ඔබගේ කම්පන වේගය වැඩි. ඒ වගේම යම් කිසි කාරණයක් එක්ක තදින් ගැටිලා යනවා නම් ඒ මොහොතේදී ඔබගේ කම්පන වේගය වැඩි. ඔබ සෑම වෙලාවකදීම කම්පනයක් අතර ජීවත් වුණු කෙනෙක්.
කම්පනයක් අතර ජීවත් වුණු කෙනෙක්. ඇලෙන සෑම වාරයක් පාසාම කම්පණය වෙනවා. ගැටෙන සෑම වාරයක් පාසාම කම්පණය වෙනවා. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇලෙන ගැටෙන ලෝකයේ තුල කවදාවත් සැනසීමක් නැහැ කියන කාරණාව. ඇලෙන ගැටෙන ලෝකයේ තුල කවදාවත් සැනසීමක් නැහැ කියන කාරණාව. ඔබගේ මනස තුල මේ මොහොතේදීත් යම්කිසි වේගයක් යම්කිසි කම්පනයක් තිබේ නම් යම්කිසි වේගයක් යම්කිසි කම්පනයක් තිබේ නම් ඒ කම්පනය ඇති වී තිබෙන්නේ කුමන කාරණයක් නිසාද යන්න නුවණින් විමසන්න. කුමන කාරණයක් නිසාද යන්න නුවණින් විමසන්න. හොඳින් විමසන්න. හොඳින් විමසන්න. ඔබගේ මනස නවතින්නට නොදන්නාකම නිසා මනස නවතින්නට නොදන්නාකම නිසා තමයි කම්පණය හටගන්නේ. නවතින්නට නොදන්නාකම නිසා. ඒ සඳහන් කළේ පෘථග්ජන පුද්ගලයෙකුගේ මනසේ ස්වභාවය. මනසේ වේගය ඇති වෙන්නේ අතීත සංඥාවක් හෝ අනාගත සංඥාවක් නිසා බව දකින්න. අතීත සංඥාවක් හෝ අනාගත සංඥාවක් බව දකින්න. ඔබට ගෙවී ගිය අතීතයක්වත් පැමිණිලා නැති අනාගතයක්වත් නැත. එය නුවණින් දකින්න. ඔබට ගෙවී ගිය අතීතයක්වත් පැමිණිලා නැති අනාගතයක්වත් නැත. නුවණින් විමසා බලන්න. ගෙවී ගිය අතීතය නැවත පැමිණෙන්නේ නැත. එසේම එළඹී නොමැති අනාගතය තවමත් එළඹ නැත. එළඹී නොමැති අනාගතය තවමත් එළඹ නොමැත. ඔබගේ මනස දෙසටම ඔබ යොමු වී අතීත සංඥා අනාගත සංඥා නුවණින් දකින්නට ඔබ මොහොතින් මොහොත මනස හඳුනා ගනීවි.
එසේනම් අතීත සංඥාව හෝ අනාගත සංඥාව හේතු කොටගෙන නිර්මාණය වන කම්පන ස්වභාවය ගොඩ නැගින්නේ මේ මොහොත තුලදී බව නුවණින් දකින්න. ඔබගේ මනස අතීතයට ගෙන යන්නේ වර්තමානයයි. එලෙසින් ඔබගේ මනස අනාගතයට ගෙන යන්නේද වර්තමානයයි. ඒ නිසා ගැටලුව නිර්මාණය වී ඇත්තේ වර්තමානයේ තුල බව නුවණින් දකින්න. අවබෝධ කරන්න. ඔබගේ සසර සකස් කරන්නේ මේ මොහොතයි. ඒ වගේම සසරින් නිදහස් වන්නේද මේ මොහොත තුලයි. සසරින් නිදහස් වෙන්නේද මේ මොහොත තුලයි. ඔබගේ මනස මේ මොහොත තුලදී පිහිටුවා ඇති ආකාරය නුවණින් දකින්න. අතීතයේ යම්කිසි කාරණයක් හෝ යම්කිසි සිද්ධියක් හේතු කොටගෙන ඔබ තැවෙනවාද? අතීතයේ යම්කිසි කාරණයක් හෝ යම්කිසි සිද්ධියක් හේතු කොටගෙන ඔබ තැවෙනවාද? එය නුවණින් දකින්න. එය නුවණින් දකින්න. එසේත් නැත්නම් ඔබ සතුටටපත් වෙනවාද? එලෙසින්ම අනාගත බලාපොරොත්තුවක් හේතු කොටගෙන යම්කිසි සතුටක් සිත තුළ ගොඩ නැගෙනවාද? එලෙසින්ම යම්කිසි පීඩාවක් සිත තුළ ගොඩ නැගෙනවාද? පින්නතුනි, මේ සියල්ල කාලයේ විසින් ඔබගේ ආත්ම දෘෂ්ටිය හේතු කොටගෙන මවන අඳුරු සෙවණැලි. අඳුරු සෙවණැලි. යමක් තේරෙන දා පටන් මේ මොහොත දක්වාම ඔබ සටන් කරලා තියෙන්නේ අඳුරු සෙවණැලිත් එක්ක. අඳුරු සෙවණැලිත් එක්ක. අඳුරු සෙවණැලි සමග ඔබ සටන් වදින්නේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරය තුල ඔබ ජීවත් වෙන නිසා. ඒ අවිද්‍යාව කියන ඝන අන්ධකාරය ඔබ සත්‍යයි කියලා සිතාගෙන සිටින නිසා. මේ අඳුරු සෙවණැලි සමග ඔබ කෙතරම් සටන් කළත් ඔබට සැනසීමක් ඇත්තේ නැහැ පින්නතුනි. ඇති වෙන්නේ වේදනාවක්, පීඩාවක් පමණයි. එතකොට දැවෙන සුළු දෙයක් හැටියට, වේදනාවක් හැටියට දැනෙන දෙයක් නෙවෙයි පින්නතුනි නිවන කියලා කියන්නේ. දැවෙන සුළු දෙයක් හැටියට, වේදනාවක් හැටියට දැනෙන දෙයක් නෙවෙයි.
වේදනාවක් හැටියට නොදැනෙන දෙයක්. වේදනාවක් හැටියට නොදැනෙන දෙයක්. එතකොට වේදනාවක් විදිහට නොදැනෙන දෙයක් මේ සිතෙන් කොහොමද තේරුම් ගන්නේ? අවබෝධ කරගන්නේ කොහොමද? අපේ හිත යම් ආකාරයක ධර්ම ගුණයකට යොමු කරනකොට ඊට අනුගතව සැකසෙන ස්වභාවයක් හිත තුල තියෙනවා. අනුගතව සැකසෙන ස්වභාවයක්. එක ස්වභාවයකට අනුකූලව සැකසෙනවා. ස්වභාවයකට අනුකූලව සැකසෙනවා. මේ මොහොත තුලදීත් ඔබගේ මනස ඔබගේ පාලනයෙන් තොරව නිදහස් කරන්න. කිසිදු ආකාරයකට සකස් කිරීමට උත්සාහ නොකරන්න. ස්වභාවය තුල සැකසෙන්නට ඉඩ හරින්න. ස්වභාවය තුල සැකසෙන්නට ඉඩ හරින්න. සකස් කිරීම වෙහෙසකාරී. සකස් කිරීම වෙහෙසකාරී. වෙහෙසකාරී බවින් නිදහස් වන්න. පාලනය කිරීම වෙහෙසකාරී. පාලනය කිරීම වෙහෙසකාරී. පාලනයෙන් නිදහස් වන්න. සකස් කිරීමෙන් නිදහස් වූ මනස, පාලනයෙන් නිදහස් වූ මනස ගලාගෙන යන්නේ નિરાයාසයේ දෙසට. ඒ තුල ආයාසයක් නැහැ. નિરાයාසයේ පවතින සිතක් තමයි නිර්වාණය දෙසට යොමු වෙන්නේ. નિરાයාසයේ පවතින සිතක් තමයි නිර්වාණය දෙසට යොමු වෙන්නේ. ඒ නිසා තමන්ගේ මනස මේ මොහොතේ සියලුම බාහිර බලපෑම් වලින් නිදහස් කරලා ස්වභාවය තුල පවතින ස්වභාවය තුල සැරිසරන්න. ස්වභාවය තුල ගලාගෙන යන්න. ස්වභාවය තුල උදාවන්න. ස්වභාවය තුල වැස යන්න ඉඩ හරින්න. ස්වභාවය තුල පවතින ඔබගේ මනස નિરાයාසයෙන්ම නිර්වාණය දෙසට යොමු වෙනවා. නිර්වාණය දෙසට යොමු වෙනවා. පින්වතුනි, નિરાයාසය කියන ධර්මතාවය විශිෂ්ට ඥානයක් තියෙන මිනිසෙක් තුල තමයි ගොඩ නැගෙන්නේ. පුතග්ජන ලෝකේ වාසය කරන සෑම මිනිසෙක් ළඟම තියෙන ආයාසයක්, වෙහෙසක්, මහන්සියක්. නමුත් નિરાයාසය තුල තමන්ගේ මනස කෙනෙකුට පිහිටවන්න පුළුවන් නම් ඒ මනස තුල සෑම මොහොතකදීම පවතින්නේ සැනසිලිදායක ස්වභාවයක්, නියුණු ස්වභාවයක්. එතකොට නිර්වාණය දෙසට
අපේ හිත යොමු වෙන වාරයක් පාසා නිවනට අනුගතව අපගේ මනස සකස් වෙනවා. මනස පරිණාමය වෙනවා. වෙනස් වෙනවා. ඉතින් මේ ජීවිතේ ඉන්න තැන විශාල දුකක් කියලා වැටහිච්ච උදවිය ඒ සත්‍ය දැක්ක උදවිය දුක හඳුනාගත්ත උදවිය වේගයෙන් එතෙන්ට පරිවර්තනය වුණා. අපි අතරත් එහෙම පිරිසක් සිටිනවා. බොහෝම වේගයෙන් එතෙන්ට පරිවර්තනය වෙනවා. මේ ලෝකයේ දුකයි කියලා දැනගෙන හිටපු සමහර උදවිය මට සමුදය ඕනේ. මට නිරෝධය ඕනේ. මට මාර්ගය ඕනේ කියලා එව්වා. ඒ සොයපු පිරිස ඒ ගවේෂණය කරපු පිරිස සත්‍ය අවබෝධය කළා. යම් කිසි කෙනෙක් දුක හඳුන ගන්නව නම් එයා නියත වශයෙන්ම සමුදය කරා යොමු වෙනවා. සමුදය කියලා කියන්නේ හේතුව. මේ කාරණා සියල්ලම පවතින්නේ පින්නතුනේ එකට බැඳිලා. අපේ ගොඩාක් පින්නතුන් දුක හඳුනන්නේ නැහැ. දුක අවබෝධ කරගෙන නැහැ. කෙනෙක් දුක අවබෝධ කරගත්තා නම් දුක හඳුනාගත්තා නම් નિરાයාසයේ තුලම සමුදය නිරෝධය මාර්ගය කරා තමන්ගේ මනස ස්වභාවයේ තුලම ගලාගෙන යනවා. ඒක ගලාගෙන යන්නේ තමන්ගේ ජීවිතයේ දුකක් කියලා හඳුනාගත්ත කෙනෙක්ගේ විතරයි. ප්‍රඥාවන්ත පුද්ගලයාගේ ස්වභාවය තමයි වර්තමානයේ දුකක් නොවුනත් සසර දුක බව එයා හඳුනා ගන්නවා. සසර දුක බව. ඒක පේන්න ඒ සිතේ දුක්ඛන්දරාව හට ගැනීමට හේතුව හොයන්න පටන් ගන්නවා. හේතුව හොයන්න පටන් ගන්නවා. ඒ හේතු නැති කිරීමෙන් දුක නැති වෙනවා කියන කාරණාව ස්වභාවයෙන්ම හිතට දැනෙනවා. ඒක පින්නතුනේ මොන ආගමක හිටියත් මොන රටක හිටියත් මොන ජාතිකයෙක් වුණත් ඒ පුද්ගලයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි මනසේ ස්වභාවය කියලා කියන්නේ. මේ ලෝකේ ජීවත් වෙන බොහොමයක් මිනිස්සු සරල ඇදහිම් ක්‍රමවලට යදීම් ක්‍රමවලට අනුගත වෙලා මිනිස්සු තමන්ගේම මනස මෝහණයට ලක් කරගෙන වාසය කරනවා. ඒක හරිම తాවකාලික සැනසීමක්. ඒ වගේ මිනිස්සු ළඟ සෑම වෙලාවකදීම පවතින්නේ විචිකිච්ඡාවක්, සැකයක්. නොදකින ලෝකයකට නොදකින ශාස්ත්‍රූවරයකට අතවරන මිනිස්සු හැම වෙලාවකදීම ජීවත් වෙන්නේ සැකයෙන්, කුතුහලයෙන්. ඔබ දැන් කල්පනා කරලා බලාවි මෙච්චර වෙලා මේ දේශනා කළේ වචනයකට පරිවර්තනය කරන්නට බැරි ධර්මතාවයක්. දෘෂ්ටියකට කොටු කරන්නට බැරි ධර්මතාවයක්.
සංකල්පයකට මතවාදයකට කොටු කරන්නට බැරි ධර්මතාවයක්. ඉන්ද්‍රියයකට කොටු කරන්නට බැරි ධර්මතාවයක්. මෙතනදී දේශනා කළේ පින්නතුනි ඔබට නොදැනෙන දෙයක් දෙස බලන්න නෙවෙයි. නොදැනෙන දෙයක් දෙස බලන්න නෙවෙයි. දැනෙන දේ මනාව හඳුනාගෙන ඒ දැනීම කියන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා දැනීම කියන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා ඒක දුකක් කියලා තේරුම් අරගෙන ඒ වේදනාත්මක ගුණය අවිද්‍යාත්මක පටිච්ච සමුප්පාදයකින් නිර්මාණය වෙලා තියෙන එකක් කියලා තේරුම් අරගෙන රැවටීමෙන් සකස් වුණු එකක් කියලා තේරුම් අරගෙන අවේදිත සුවය මනස තුල පහළ කර ගන්නට තේරුම් කර ගන්නට අවබෝධ කර ගන්නට උත්සාහ දැරීම. ඒක හරිම විශිෂ්ට ධර්මයක්. අති ගැඹීර ධර්මයක්. ඒ වගේම පරමාර්ථ සත්‍යයක්. ඥාණයටම හසුවන ඥානයේ විසින්ම ආධ්‍යාත්මය තුල රජ කරවන මිනිසත් බවම ප්‍රයෝජනයට අරගෙන මිනිසෙකු නැගී සිටින විශේෂ කාරණාවක්. ඒකට තමයි අපි කියන්නේ සද්ධර්මය අවබෝධ වීම කියලා. මෙතෙන්ට සහභාගී වෙන පින්නතුන්ගේ මනස තුල තියෙන්න පුළුවන් මට සමාජයේ මෙන්න මේ වගේ පිළිගැනීමක් තියෙනවා. සමාජයේ විසින් මට මෙන්න මේ වගේ වටිනාකමක් දීලා තියෙනවා. සමාජයේ විසින් මට හොඳට සලකනවා. ආදී වශයෙන් ඔබගේ මමත්වයේ විසින් ඔබ තුල ගොඩනගපු විවිධ දෘෂ්ටි කෝණ රාශියක් තියෙනවා. ඒ දෘෂ්ටි කෝණ සහිතව ඔබ මේ තථාගත දර්ශනයට ඇහුම්කම් දෙනවා නම් මේ දේශනා කරන කිසිදු දෙයක් ඔබට නොතේරෙවි. ඔබට පැහැදිලි නොවේවි. ඒකට හේතුව තමයි පින්නතුනි ධර්මයේ තුල කිසිදු මට්ටමක් නැහැ. තථාගත දර්ශනය තුල කිසිදු මට්ටමක් නැහැ. කිසිදු තලයක් නැහැ. කිසිදු ස්ථාවරයක් නැහැ. කිසිදු වටිනාකමක් නැහැ. එනිසා ඔබගේ මනස තල වලින් මට්ටම් වලින් ස්ථාවර වලින් වටිනාකම් වලින් නිදහස් කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ අසිරිමත් සද්ධර්මය ඔබට පැහැදිලි වෙන්න පටන් ගනීවි. මේ ධර්මය කියලා කියන්නේ එකම ස්වභාවයක්. එකම ස්වභාවයක්. සමහරක් අය මායිම් පනවගෙන සිටිනවා. සමහරක් අය සීමා පනවගෙන ඉන්නවා. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. ඒ සෑම වෙලාවකදීම ක්‍රියාත්මක වෙන්නේ මමංකාරයේ මිම්මක්. මමත්වයේ මිම්මක්. බලන්නේ මිම්ම කියන කාරණාව, සීමාව කියන කාරණාව, මායිම කියන කාරණාව මේ මොහොත තුලදී ඔබ තුල පවතිනවද කියලා. මමංකාරය නැති තැන පින්නතුනි තල නැහැ. මට්ටම් නැහැ.
තල නැහැ. මට්ටම් නැහැ. ඒ තලයක් දකින සෑම වෙලාවකදීම මට්ටමක් දකින සෑම වෙලාවකදීම සීමාවක් දකින සෑම වෙලාවකදීම මායිමක් දකින සෑම වෙලාවකදීම ඔබ තුල නිර්මාණය වෙනවා යම්කිසි ගතියක්. ඒ ගතියට අනුරූපීව තමයි ඔබ මේ තලය නිර්මාණය කරන්නේ. තලයට අනුරූපීව තමයි ඔබ මේ ලෝකය දකින්නේ. එනිසා තමන්ගේ මනස ගති විමුක්ත ස්වභාවයට ගෙනල්ලා ඒ සීමා මායිම් ස්ථාවර කියන කාරණා වලින් ඉවත් වෙලා වාසය කරන්න. ඒක තමයි ගති විමුක්ත ස්වභාවය කියලා කියන්නේ. අපිට ක්‍රියාව කියන දේ මුණ ගැහෙන්නේ ගතිය තුල. කවදාවත් ක්‍රියාවක් තුලින් නිවන් දකින්න බෑ. ඔබ ක්‍රියාව ඉක්මවා යා යුතුමයි. භාවනා වැඩසටහන පටන් ගන්න කලින් මේ සියලුම පින්නතුන්ට මම පැහැදිලි කරේ මනසේ මේ මොහොතේදී පවතින ක්‍රියාවෙන් ඔබ නිදහස් වෙන්න. මානසික ක්‍රියාව මොහොතකට බිමින් තියන්න. එතකොට තමයි ඔබගේ දර්ශනය ක්‍රියාව ඉක්මවා යන්නේ. ගති විමුක්ත ස්වභාවය ඔබ තුළ ගොඩ නැගෙන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ තථාගත දර්ශනය තමන්ගේ මනස තුල ගලාගෙන යන්නට තමන්ගේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම සැනසිලිදායක ස්වභාවයකට ගෙන එන්නට නියුණු ස්වභාවයකට ගෙන එන්නට ඒ පුද්ගලයා වරම් ලබනවා. ඔබගේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් ඔබට පෙනේවි ඔබ සෑම වෙලාවකදීම දුකක් වින්දනම් ඒ වගේම යම්කිසි මොහොතකදී සතුටක් වින්දනම් ඒ සෑම වෙලාවකදීම ඔබ ක්‍රියාවකට අනුගත වෙලා ක්‍රියාවක් මූලික කරගෙන කටයුතු කර ඇති බව. ඒ සෑම වෙලාවකදීම ඔබගේ ගතිය මුල්ලුණු නිසා ඔබට ඒ දුක හෝ වේදනාව එහෙම නැත්නම් සතුට සංවේගය සිතට දැනුණා විය හැකියි. නමුත් ඔබගේ මනසේ පවතින ගති විමුක්ත ස්වභාවයෙන් ලෝකයේ දෙස බලන්නට ලෝකයේ අසන්නට පුළුවන් නම් નિરાයාසයේ තුලම ඔබ නිවුණු කෙනෙක්. ඔබ අතිවිශිෂ්ට කෙනෙක්. ඔබ ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ ප්‍රඥාවන්තයාට පමණයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනය වැටහෙන්නේ. ප්‍රඥාවන්තයාට මේ කියපු කාරණා පින්නතුනි ලෝකයේ උදාහරණ අරගෙන දක්වන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ මනස નિરાයාසය තුල ගොඩ නැගෙන්න මනස තුල ගති විමුක්ත ස්වභාවය ගොඩ නැගෙන්න
එයා මේ ලෝකයේ විතරක් නෙවෙයි සසරම ජයගත් කෙනෙක් බවට පත් වෙනවා. මිනිසයා මේ සංසාරේ විවිධ ගති ලක්ෂණ වලට මාරු වෙවි ගමන් කරනවා. වේලාවකට දේව ගති ලක්ෂණ, වේලාවකට මනුෂ්‍ය ගති ලක්ෂණ, වේලාවකට යක්ෂ ගති ලක්ෂණ, වේලාවකට പ്രേත ගති ලක්ෂණ, ඒ වගේම වේලාවකට තිරිසන් ගති ලක්ෂණ. එකිනෙකට මාරු වෙවි මිනිස්සුන්ගේ ජීවිත ගත කරනවා. මෙච්චර වෙලා දේශනා කළේ පින්නතුනි බාහිර කාරණයක් පිළිබඳව නෙවෙයි, අමුතු දහමක් පිළිබඳව නෙවෙයි, ඔබගේම ජීවිතය පිළිබඳව. මිනිසා අවබෝධ කර නොගත් නිසා දැඩි අපහසුතාවයකට, දැඩි කම්පනයකට, දැඩි පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිසා අවබෝධ කර ගැනීම ඥානවන්ත පුද්ගලයාගේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා. ඔබ හිතාවි මේ වැඩසටහනේ නිර්වාණ ධර්මයේ උදෙසා කිසිම දෙයක් දේශනා කළේ නෑනේ. සූත්‍ර දේශනාවක් සිද්ධ කළේ නෑනේ. ගාථාවක් පැහැදිලි කළේ නෑනේ. කර්මස්ථානයක් ලබා දුන්නේ නෑනේ. ඒ ආදී වශයෙන් සිතවිලි ඔබට එන්නට පුළුවන්. පින්නතුනි මේ සද්ධර්ම දේශනාවම භාවනාවක්. මේ සද්ධර්ම දේශනාවම කර්මස්ථානයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ 84000ක් ධර්මස්කන්ධය එකට කැටිකොට දේශනා කරන ධර්ම දේශනයක්. එනිසා මේ දේශනය තුලින් ඔබ නිවන් දකින්න බලාපොරොත්තු වෙන්න එපා. ඒක දේශකයාට කරන්න බෑ. වැඩි කාර්යභාරයක් තියෙන ශ්‍රාවකයාට. වැඩි කාර්යභාරයක් තියෙන ශ්‍රාවකයාට. දේශකයා විසින් සිද්ධ කරන්නේ මඟ පෙන්වීමක් පමණයි. ඔබ කිසියම් තැනක හිර වෙලා සිටිනවා නම්, කිසියම් අඳුරක වේදනාවෙන් සිටිනවා නම්, ඔබට නැගිටින්නට අත්වලක් සැපීම පමණයි. අඳුරෙන් නිදහස් වන්නට ආලෝකයක් සපයා දීම පමණයි මේ සිද්ධ කරන්නේ. ඒ නිසා වැඩසටහන් කොච්චර කළත් කෙනෙක්ගේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. වැඩසටහන් වලට කොච්චර සහභාගී වුණත් කෙනෙක්ගේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ.
වගේම කොච්චර ධර්මදේශනාවන් වලට අහුම්කම් දුන්නත් කෙනෙක්ගේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වෙන්නේ පින්නතුනි ලෝකෝත්තර ධර්මය විමසීමෙන්. ලෝකෝත්තර ධර්මයේ විමසීමෙන්. කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ ලෝකෝත්තර ධර්මය අපිට කියලා දෙයි කියලා එම කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ කාටවත් ඒ ලෝකෝත්තර ධර්මය කියලා දෙන්න බෑ. ඒක තමා විසින් විමසීම තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ කාරණයක්. මේ ලෝකේ නිර්වාණය සාක්ෂාත් කරගත්ත මිනිස්සු නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ සද්ධර්මය අත්වලක් කරගත්තා. ඒ අත්වලේ අනුසාරයෙන් තමන්ගේ සසරින් නිදහස් වුණා. ඒ නිසා ඔබටත් කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි තමන්ගේ ආධ්‍යාත්මයට නැඹුරු වෙලා තමන්ගේ ආධ්‍යාත්මය තුළ සාංශාරික වශයෙන් උඩුදුවලා තියෙන මේ දරුණු තුවාලය හඳුනගෙන මාරාන්තික තුවාලය හඳුනගෙන ඒක නිට්ටාවටම සුව කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඖෂධය. ඒ සඳහා භාවිතා කිරීම. ඔබ මෙච්චර කාලයක් අත් බෙහෙත් සිද්ධ කළා නම් ගොඩ බෙහෙත් සිද්ධ කළා නම් ආපස්සට හැරිලා බැලුවොත් ඔබට පෙනේවි ඔබගේ සාංශාරික තුවාලේ ඔඩු දුවල ඇති දැන්. ඔබේ වනේ වැඩි වෙලා ඇති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ අසිරිමත් දර්ශනය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මරණය ඉදිරියේ නොසැලෙන සිතක් ඔබ ඇති කරගන්නට ඕනේ. මරණය ඉදිරියේ නොසැලෙන සිතක්. කවදාවත් පින්නතුනි මේ නිවන අපේක්ෂාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න එපා. නිවන අපේක්ෂාවෙන් ධර්මයේ ශ්‍රවණය කරපු කිසිම කෙනෙක් නිවන් දැක්කේ නැහැ. මේ අහන මොහොතේ තමන්ට ලැබිච්ච පිළිතුර තුල නිවන් ධර්මයේ නැති හින්දා ඊළඟ වචනේදිවත් මේ නිවන් ධර්මයේ පිළිබඳව කියාවි කියලා ඔබ හිතන්න එපා. එහෙම නිවන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අදහසින්ද ඔබ ඉවත් වෙලා වාසය කරන්න ඕනි. මේ වචන කිසිම වෙලාවකදී උපාදානය කරගන්න එපා. මේ වචන අල්ලගන්න එපා. වචනේ අතහැරලා වචනේ සාරය දකින්න. වචනේ සාරය විමසන්න. කෙනෙක් නොවි විමසන්න. කෙනෙක් නොවි අසන්න. එවිට ඔබට වචන නොඇසෙනු ඇත. වචනේ ඉක්මවා පවතින ස්වභාවය ඔබට දැනෙනු ඇත. සැබෑ විමුක්තියේ මුදුන් මල්කඩ
තිබෙන්නේ ඔබගේ ප්‍රඥාව තුල. එනිසා සෑම මොහොතකදී මේක වන්දනා කරන්න. එතුලින් විමුක්තිය ළඟා කරගන්නට පුළුවන් කියන විශ්වාසය නුවණින් දකින්න. මේ මොහොතේ මේ ධර්මයේ විමසන්න. ධර්මයේ විමසන්න. විදර්ශනාවට සමවදින්න. විදර්ශනාවට සමවදින්න. ඔබ කිසිවක් විදර්ශනා නොකරන්න. ඔබ කිසිවක් විදර්ශනා නොකරන්න. ඔබ තුලින්ම හොඳ හෝ නරක නොවන පුද්ගලයෙක් දකින්න. ඔබ තුලින්ම හොඳ හෝ නරක නොවන පුද්ගලයෙක් දකින්න. මේ කරුණු ඊතා ගැඹීර විය හැකියි. මේ කරුණු ඊටාම ගැඹීර විය හැකියි. ඔබගේ ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා මේ ධර්ම කාරණා සමග මුසු වෙන්න. ඒකාත්මික වෙන්න. මුසුවන සෑම අවස්ථාවකදීම ඔබගේ අවිද්‍යාව ඡය වනු ඇත. මමංකාරය ගෙවි අතුරුදන් වනු ඇත. එවිට පාරිශුද්ධ වූ ප්‍රතිපදාවක් ඔබ තුල හටගනී. පාරිශුද්ධ වූ ප්‍රතිපදාවක්. එය සියලුම ප්‍රතිපදාවන් අභිභවායමයි. පාරිශුද්ධ වූ භාවනාවක් ඔබ තුලින් ආරම්භෙයි. පාරිශුද්ධ වූ භාවනාවක් ඔබ තුලින් ආරම්භෙයි. එය සියලුම භාවිතාවන් අත්හැරීමයි. ඊතා පැහැදිලි අත්හැරීමක් ඇත. එනම් අත්හැරීමෙන්ද නිදහස් වීමයි. ඊතා සුමිහිරි වූ දේශනාවක් ඇත. ඒ වචනේ ඉක්මවා දේශනා කිරීමයි. ඊතා මිහිරි වූ සවන් දීමක් ඇත. ඒ වචනේ ඉක්මවා සවන් දීමයි. ඊතා මිහිරි වූ බැඳීමක් ඇත. ඒ නොබැඳී සිටීමට බැඳී සිටීමයි. ඊතා මනහර වූ උදාවීමක් ඇත. ඒ බැසයාමක් නොමැති වූ උදාවීමයි. ඊතා මනහර ලොවක් ඇත. ඒ ආලෝකය හා අන්ධකාරය නොමැති ලෝකයයි. ඊතා මනහර තේරුම් ගැනීමක් ඇත. ඒ තේරෙන සියල්ල ඉවතලීමයි. ඊතා මනහර ඉවතලෑමක් ඇත. ඒ ක්‍රියාවෙන් නිදහස් වීමයි. ඊතා මිහිරි ජීවිතයක් ඇත. ඒ ජීවත් නොවි සිටීමයි. ඊතා මිහිරි මරණයක් ඇත. ඒ මරණය ඉක්මවා යාමයි. එය නිර්වාණයයි. එය විශ්ව ඥානයයි. එය පරම සත්‍ය අවබෝධයයි. ඉල්පුර පසළොස්වක් පොහොය දවසේ උදෑසන වරුවේ උතුම් වූ ආර්ය සත්‍ය පිළිබඳව සද්ධර්ම දේශනාවක් විදර්ශනා භාවනාවක් මේ මොහොත තුලදී සිද්ධ කළා. මේ මොහොතට සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම ඒ ආර්ය ධර්මයේ අවබෝධයෙන් මේ සසරින් නිදහස් වන්නට
ඒ සද්ධර්ම දේශනාව අත්වලක් මඟ පෙන්වීමක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සියලු දෙනාම සාදුනාද පවත්වන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.